විවේකජං කියලා කියන්නේ විවේකයෙන් උපන් විවේකයෙන් හටගත් කියන එක. ගාමජෝ කියලා කියන්නේ ගාමී උපන්. අපි ජලජ කියන්නේ අපි සිංහලට අපි එහෙම පිටින් පාවිච්චි කරන ජලජ තලජ කියලා කියන්නේ දියේ හටගත් ගොඩ වෙමින් හටගත් කියන එක. ඒ වගේ තමයි විවේකයෙන් හටගත්තා වූ කියන එකයි. විවේකජං යන එත් මෙහි විවිත්ති විවේකෝ. වෙන්වීම තමයි විවේකය කියලා කියන්නේ. නීවරණාණං විගමෝ. නීවරණයන්ගෙන් පහවීම කියන අර්ථයයි. ඉවත් වීම. විවිත්තෝතිවා විවේකෝ. එහෙම නැත්නම් වෙන්වීමම කාමයන්ගෙන් නීවරණ ධර්මයන්ගෙන් විවේකය. නීවරණ විවිත්තෝ. නීවරණයන්ගෙන් විවේක වීම. ඥාන සංපයුක්ත ධම්ම රාශි. ධ්‍යානයේ සමග යෙදුනා වූ ඒ චිත්තචෛතසික රාශිය. තස්මා විවේකෝ. ඒ නිසා විවේකයෙන් නැත්නම් විවේකයෙහි ඌයේ කියන විවේකයෙහි හටගත්. විවේකා කියනකොට එතකොට විවේකාවා තස්මි. විවේකයෙන්. එහෙම නැත්නම් විවේකේ තස්මින් වා විවේකී. ඒ විවේකයෙහි හටගත්තා වූ කියලා ගන්න පුළුවන්. විවේකයෙන් හටගත්තා වූ විවේකයෙහි විවේකයේ පවත්නා කල්හි හටගත්තා වූ කියන අර්ථයෙන් විවේකජං කියලා කියනවා එතකොට. පීති සුඛං කියලා කියන්නේ එත පීනයති ප්‍රීති. එතකොට මෙතන හිත පිනවනවා කියන අර්ථයෙන් තමයි ප්‍රීතිය කියලා කියන්නේ. හිත පිනවනවා. සා සම්පයායන ලක්ෂණ ප්‍රිය කිරීම ලක්ෂණ කොට පවතිනවා. කාය චිත්ත පීනන රස කාය චිත්ත දෙකම තෘප්තියටපත් කරනවා කියලා කියනවා. ඒක තමයි ඒකේ කෘත්‍ය. රස කියලා කියන්නේ කෘත්‍ය. ඒකයි ලක්ෂණය තමයි හිත පීනවන ගතිය. කාය චිත්ත දෙකේ පිනවනවයි ප්‍රිය භාවය ඇති කරන කියන ලොකු දෙයක් නෙවෙයි. ඒවා ඉතින් මනෝභාවයන්. ඒ නිසා ඒ පිනවන එකම තමයි හිත පිනවීමටපත් කරන එක තමයි ඒකේ කෘත්‍යය. පරණ එහෙම නැත්නම් පැතිරෙනවා කියන අර්ථයත් හිත කය දෙකටම පැතිරෙනවා කියන අර්ථයත් ගන්න පුළුවන්. ප්‍රීතියේ කොටස් පහක් තියෙනවනේ අපිට කියන්නේ. දැන් මෙතන කියනවා මේ පැතිරෙන පරණ ප්‍රීතිය කියන එක පැතිරෙනවා. ඕදාග්ග පච්චපට්ඨාන. ඒ කියන්නේ ඔද වැඩි. මේත් ඉතින් කිට්ටු යනවානේ. ඕදාග්ග කියන්නේ ඔද වැඩෙනවා කියන්නේ සතුටනේ. ඒක තමයි වැටහෙන ආකාරය. විදර්ශනා භාවනාවන යෝගාවචරයාට ඔය චිත්තචෛතසික රූප ඔක්කොගේම ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන කියන කාරණා අතර අහු වෙනවානේ. සුඛං සුඛං සැප සුඛං කියවතින් ලොකු වෙනසක් ඕකේ නෑ. සැපවත් භාවය නැත්තම් සැප වන ආකාරය සැප කියලා කියනවා. සුට්ඨවා ખાදති කනති කාය චිත්තාබාධಂತಿ. එතන මනාවම කාය චිත්ත වශයෙන් තියෙන දුක් ස්වභාවය පීඩාකාරී බව හාරලා දානවා, කාලා දානවා, විනාශ කරලා දානවා කියන අර්ථයෙන් තමයි සුඛං කියලා කියන්නේ. තං සාත ලක්කණං. ඒක සාත කියන්නේ සාදු කියලා අපට මිහිරි බව ලක්ෂණ කොට පවතින්නේ. ඒකට ප්‍රීතියේ ලක්ෂණය මේ සැපයේ ලක්ෂණය තමයි මිහිරි බව. සම්පයුත්තානං උපබ්‍රෝහණ රස. ඒ සිසු සංප්‍රයුක්ත ධර්මයන් මතු කරවන වඩන ගතිය තමයි කෘත්‍යය. අනුග්‍රහ පච්චපට්ඨානං. එතකොට අර හිතට ඒ අරමුණට අනුබල දීමක් කරනවා. ඒක තමයි වැටහෙන ආකාරය කියලා කියනවා. සතිපිච නේසං කත්තචි අවිප්පයෝගේ ඊඨාරම්මන පටිලාභ තුට්ටි පීති. ඒතකොට දැන් දැන් මෙහෙමම කියාගෙන යන මේක පොඩ්ඩක් අර ගැඹුරක් වාගේ පේනවනේ. ඒකයි මේ මෙහෙම කියන්නේ. කතාවක් එහෙමනම් මෙහෙම විස්තර කරන්නේ නැහනේ.
නිසා මෙතන මේ ටිකක් හිතන්න තියෙන මොකද හේතුව දැන් මේකේ වාක්‍ය වශයෙන් නැහැනේ. මේ වගේ වාක්‍ය වශයෙන් නැහැ. වාක්‍ය වශයෙන් නැහැ. මේ වාක්‍ය ඛණ්ඩ වලින් තමයි මේ කියලා තියෙන්නේ. වාක්‍ය ඛණ්ඩය එතකොට සම්පූර්ණයෙන්ම භාෂාව නොදන්න කෙනෙකුට බයයි ඒකේ අර්ථය කොහොමද ගන්නෙ කියලා. ඒ නිසා වාක්‍ය කෑලිනේ මෙතන තියෙන්නේ. මේකේ කර්තෘ හොයලා, කර්මය හොයලා, ක්‍රියාව හොයලා එහෙම සම්පූර්ණයෙන් නැහැ. ඒවා ආධ්‍යාර වශයෙන් ගන්නට ඕනේ. එතකොට සතිපිච්ච නේසං කත්තච අවිපයෝගේ ඉට්ඨාරම්මන පටිලාභ තුට්ටි පීති. එතකොට කියනවා කත්තච අවිපයෝගේ. කියන්නේ මේ මනෝ කියන්නේ ධානා ධර්මයන් ඉවත් නොවූ කල්ලි ඉට්ඨාරම්මන පටිලාභ තුට්ටි ඉෂ්ඨාරමුණු මිහිරි ආරමුණු ලැබීම තමයි ලැබීමෙන් ඇතිවෙන තෘෂ්ටිය සතුට තමයි ප්‍රීතිය කියලා කියන්නේ. ඒකේ කියනවා පටිලද්ද රසානුභවණ සුඛං. ඒක ලබන ලද රසය විඳීම තමයි සැපය කියලා කියනවා. ප්‍රීතියෙන් ලබන ලද සැපේ විඳින එක. එතකොට ඒක මෘදුයි ප්‍රීතියට වඩා. යත් පීති තත්ත සුඛං. එතකොට යම් හිතක ප්‍රීතිය තියෙනම් අන්න බලන්න. යම් තැනකනේ. එතකොට යම් තැනක යම් හිතක කියලායි ගන්න ඕනේ. යම් හිතක ප්‍රීතිය වේද තත්ත සුඛං. දැන් වේද කියලා ගන්න මේකේ අර්ථයක් නැහැනේ වාක්‍යයක් නැහැනේ. යත් පීති යම් තැනක ප්‍රීති තත්ත සුඛං එතන සුඛ වාක්‍යයක් නෙවෙයි වාක්‍ය කාණ්ඩයක් තියෙන. එතකොට අපි ඒක ආධ්‍යාර කරනවා. යම් හිතක ප්‍රීතිය වේද ඒ හිතේ සැපය වේ. යත් සුඛං තත්ත න නියමතෝ පීති. එතකොට යම් හිතක ප්‍රීතිය තියෙනවා නම් ඒ හිතේ ඒකාන්ත සුඛය තියෙනවා නම් ඒ හිතේ ඒකාන්ත වශයෙන්ම ප්‍රීතිය තියෙනවා කියලා කියන්න බෑ. තියෙන්නත් පුළුවන් නොතියෙන්නත් පුළුවන්. ඇයි? ප්‍රථම ධානය ගත්තොත් එහෙම සුඛය ප්‍රීතියයි සුඛයයි දෙකම තියෙනවා. ද්විතිය ධානය ගත්තොත් ප්‍රීතියයි සුඛයයි දෙකම තියෙනවා. තෘතිය ධානය ගත්තොත් එහෙම ප්‍රීතියයි සුඛයයි දෙකම තියෙනවා. ඒතකොට චතුර්ථ ධානය පංචක්‍රමයට ගියාට පස්සේ පංචමයේදී ඒක වෙනස් වෙනවා. සුඛ එකග්ගත උපේක්ඛ එකග්ගත. එතකොට හතරවෙනි ධානයේ පස්වෙනි ධානයේ නැහැ ප්‍රීතිය නැහැ. සැපේ තියෙනවා. හැබැයි ප්‍රීතිය තියෙන හැම එකකම සැපේ තියෙනවා. ඒකයි එතන කිව්වේ මේ යම් තැනක සැපේ තියෙනවා නම් එතන ඒකාන්ත වශයෙන් ප්‍රීතිය තියෙනවා කියලා ගන්න බෑ කියලා කියනවා. හැබැයි ප්‍රීතිය තියෙනවා නම් ප්‍රීතිය පල්ලහ එකක් නිසා ඉහළ තියෙන සුඛයත් එතන තියෙනවා. ඒක ප්‍රීතිය කියන්නේ මේ සංස්කාර ස්කන්ධයට අයිති චෛතසිකයක්. සුඛය කියලා කියන්නේ වේදනා ස්කන්ධය. වේදනා. ඒකයි. සංකාරක්ඛන්ධ ගහිතා මම කියන්නේ මම නොබල මම කීවේ. ඒකම තියෙනවා. සංකාරක්ඛන්ධ ගහිතා ප්‍රීති සංස්කාර ස්කන්ධයට ඇතුළත් සංග්‍රහ වෙන්නේ ප්‍රීතිය. වේදනා ස්කන්ධයට ඇතුළත් වෙන්නේ සුඛය. කාන්තාර khින්නස්ස වණන්තෝදක සවන දර්ශනයේ සුවිය පීති කියලා කියනවා. ඒතර කාන්තාරයක ගමන් කරනකොට අපි කාන්තාරයක් khින්නස්ස කාන්තාරයක් මේක තරණය කරනවා කියන අර්ථය තමයි තියෙන්න ඕනේ. කාන්තාරයක් තරණය කරන කෙනෙකුට වණං තූදක කියලා කියනවා. වනාන්තරයේදී වනාන්තර ජලය තියෙනවා කියලා අහන්න ලැබෙනකොට සතුටක් ඇති වෙනවා. ඒක ප්‍රීතිය වායි කියලා කියනවා. ඊළඟට කියනවා දැන් මේ කාන්තාරය තව යනවා. ඊළඟට කියනවා වනච්ඡාය ප්‍රවේශ. ඒ කියන්නේ වනච්ඡාය ප්‍රවේශ උදක පරිභෝගයේ සුවිය. වනයේහි හේවණට පිවිසීම ඊළඟට ජලය ලැබිලා පරිභෝග කරන මෙන්න මේ වගේ තමයි කියලා කියනවා සුඛය. ඒකට ඊට වඩා සියුම් ඊට වඩා ඉස්සරහට ගිහිල්ලා තස්මින් සමයේ ඒ අවස්ථාවක පාකට භාවතෝච ඒතං උත්තං වේතං. ඒ අවස්ථාවේදී ධානයේදී මෙන්න මේක ප්‍රකටවන භාවයේ සැලකීලටගෙන තමයි මෙන්න මේ විදිහට කියලා තියෙන්නේ. ප්‍රීතිය සුඛයයි වෙන්වෙන් වශයෙන් අයංච පීති ඉදංච සුඛං අස්ස ඥානස්ස අස්මින් වා ඥානේ අත්ථීති ඉදං ඥානං පීති සුඛාන්ති උච්චති. ඒතකොට මේ ප්‍රීතියත් මේ සැපයත් මෙන්න මේ ධානයට අයිති එහෙම නැත්නම් මේ ධානයට තියෙනවා මේ ධානයෙහි තියෙනවා කියලා හරි ගත්තට පස්සේ මේ ධානයට කියනවා පීති සුඛං කියලා. පීති සුඛං විවේකජං පීති සුඛං කියලා පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති කියලා. ඒකයි. අතවා පීතිච සුඛංච පීති සුඛං. නැත්නම් මේක ගන්න පුළුවන් මේ මොකද සමාසය? දකාරාර්ථ සමාසය.
දකාරාර්ථ සමාසයෙන් ච එක දාලා පීතියද සැපයේද පීති සැපේ කියලා හැදෙනවා ව්‍යාකරණ අනුකූලව. තර සමාස දෙක ක්‍රම දෙකකින් ගන්නට පුළුවන් නේ. ධම්ම විනයාදයෝ විය ධම්මාංච විනයංච ධම්ම විනයෝ කියලා නම් අන්න ඒ වගේ තමයි කියලා කියනවා. විවේකජං පීති සුඛං අස්සජානස්ස තවත් විස්තර කරනවා. විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සැපය මේ ධානයට නැත්නම් මේ ධානයේ ඇත්තේ යනුයි විවේකජං පීති සුඛං කියලා කියන විවේකජං පීති සුඛං පඨම ඥානං උපසම්පාදය විහෙරති. යතේවහි ඥානං. ඉතින් මේ ධානයේ විස්තරය ආවනේ. මෙන්න මේ විදිහටම පීති සැපයත් මෙන්න මේකේ තියෙනවා. ඒකත් විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සැපය. වෙනත් ප්‍රීති සැපයක් නෙවෙයි. කාමයන්ගෙන් ලැබිච්ච ප්‍රීති සැපයක් නෙවෙයි. තංච අස්ස අත්ථීති. එන්නේ කියන ප්‍රීති සැපේ මෙහි ඇත්තේද ඒින්ද කියනවා තස්මා එක පදයකින්ම දැම්ම විවේකජං විවේකං පීතිං සුඛං කියලා දාන්න නැතුව නෑ විවේකජං පීතිං විවේකජං සුඛං කියලා දාන්න නැතුව විවේකජං පීති සුඛං කියලා එකතු කරලා දැම්මා කියලා කියනවා. නැත්නම් ඒක විවේකජං පීති විවේකජං සුඛං කියලා යන්න දෙපේ. එහෙම කරන්නේ නැතුව මෙහෙම දාන්න. දැන් හම්බි බලන්න. සද්ද කරන්න එපා. විභංගේ පන විභංග ප්‍රකරණේ ඉදන් සුඛං ඉමාය පීතිය සහගතං මෙන්න මේ සැපේ මේ ප්‍රීතිය යුක්තයි ආදී ක්‍රමෙන් මේක කියලා තියෙනවා. ඉතින් අර්ථය ගත්තට පස්සේ අර්ථ වෙනසක් නැහැ මේ කියන අර්ථයෙන් තමයි තියෙන්නේ. පඨමන්ති ගණනානුපුබ්බතෝ පඨන ගණන් පිළිවෙල අනුව පඨමන් කියලා කියනවා මේ ධානය. ඉදන් පඨමන් සමාපජ්‍ය තීතිපි එහෙම ගන්නත් පුළුවන්. මේක තමයි ධානයකට යනකොට පළවෙනි සමාධිය නැත්නම් මේ උඩින් ඉඳලා පහළට පුළුවන් කමක් නැහැ. ප්‍රථමයෙන් පටන් ගන්නකොට ප්‍රථම ධානයෙන් තමයි යන්නේ. පච්චනේක ධම්මේ ජාපේතිති ඥානං. එතකොට පසමිතුරු ධර්මයන් විරුද්ධ ධර්මයන් දවන නිසා ධානය කියලා කියනවා. විරුද්ධ ධර්මයන් කියන්නේ ධානයට මොනවාද? කාමච්ඡන්ද ව්‍යාපාද ආදී නීවරණ ධර්ම ටික. ඉමිනා යෝගිනා ජායන්තේති. මෙන්න මේ ධානයෙන් යෝගියා මනාව බලනවා අරමුණ දෙස. ඒ කියන අර්ථයෙන් ධාන කියලා කියන්නත් පුළුවන්. පච්චනේක ධම්මේ දහන්තිවා ගෝචරං වා චින්තෙන්තිතිවා. තොර කියන පසමිතු ධර්මයන් දවනවා කියන අර්ථයෙන් විස්කම්බන වශයෙන් නැත්නම් ඒ ධ්‍යාන ආරමුණ ගොදුරු කොට සිතනවා කියන අර්ථයෙන් ගන්න පුළුවන් කියලා කියන ධ්‍යාන කියලා. සයං තං ධ්‍යාය සත්තං ධායතීති උපනිජ්ජායතීති. එහෙම නැත්නම් මෙන්න මේ ධ්‍යානය කියන ධානාංග ටික මේ කෙලස් ටික දවනවා නැත්නම් ඒ ආරමුණ දේශ මනාව බලනවා කියන අර්ථයෙන් ධ්‍යාන කියලා කියන්නත් පුළුවන් කියනවා. තේනේව තං උපනිජ්ජායන ලක්ඛණන්ති. එතකොට මේකට කියන උපනිජ්ජායන. උපනිජ්ජායන කියන්නේ මොකද්ද? මනාව බලනවා. නවික්කවේ මාතුගාමස්ස අන්තජාතං උපනිජ්ජායය කියලා දේශනාවේ සඳහන් වෙන්නේ. එතනත් කියන්නේ ඕනකමින් බලනවා කියලානේ. වැරදි දෙයක් දෙස ඕනකමින් බැලුවොත් ආපත්‍යක් වෙනවා. ඕනකමින් ඉබේ පෙනුනොත් ඒක වරදක්. ඒක ශික්ෂාපද නෑ ඒවට එහෙම. තදේතං ආරම්මන උපනිජ්ජානං ලක්ඛණ උපනිජ්ජානං කියලා අනේ නිසා මෙන්න මේ ධානයට අරමුණු දෙස හොඳට බලනවා ඒ ලක්ෂණ දෙස හොඳට බලනවා කියන අර්ථයෙන් ගන්නට පුළුවන් කියලා කියනවා. තත් ආරම්මන උපනිජ්ජානන්ති උපචාරේන අට සමාපත්තිය උච්චන්ති. එතකොට ඉතින් අරමුණ හොඳට බැලීම කියන එක ගත්තට පස්සේ උපචාර සමාධියත් එක්කලම අෂ්ඨ සමාපත්තිය නවානුපූර්ව කියලා කියන්නේ. ඒ නවයම ගන්නට පුළුවන් කියලා කියන උපචාර සමාධියයි ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ ධ්‍යාන හතරයි ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන මේ සංඥානාසඤ්ඤායතන හතරයි. එතකොට රූපාවචර ධ්‍යාන හතරයි අරූපාවචර ධ්‍යාන හතරයි උපචාර සමාධියයි තමයි. දැන් ඔය ළමයි සතිපාසල කරනව නේද? ඒකේදී ඒවා දිනු කර ගන්නට ඕන. එතකොට කියන කස්මා එයිද කියලා වන තෝරනවා. කසිනාදී ආරම්මන උපනිජ්ජායනතෝ කසිනාදී අරමුණු මනාව බලන බැවි. ලක්කන උපනිජ්ජානන්ති විපස්සනා මග්ගඵලානි උච්චන්ති. එතකොට ලක්ෂණේ බැලීම කියලා කියනකොට එතකොට කියන විපස්ස එක කෙලින්ම විදර්ශනා මාර්ගඵලයි කියන්නේ කියලා කියනවා. එතකොට ඒකේ තියෙන ලක්ෂණ බලනවා කියලා කියනකොට ඒක එතකොට
සමතයටයි විදර්ශනාවටයි ගැලපෙන්නේ. මේ ආරමුණ උපනිජ්ජායනයයි අරමුණ දෙස මනාව බැලීමයි ලක්ෂණ කියන ත්‍රිලක්ෂණය කියන කොට නේද? ඒ බැලීමයි සිද්ධ වෙන්නේ එතකොට. කස්මා ලක්ෂණෝපනිජ්ජායනතෝ තොරගෙන ලක්ෂණ මනාව බලන බැවින් විදර්ශනාවේදී තත්තේ විපස්සනා අනිච්ච ලක්ෂණාදී ආවේසොරන් ඒ අතුරින් මෙතනදී මේ විදර්ශනාවෙන් කරන්නේ අනිත්‍ය ආදී ලක්ෂණ මනාව බලන එක විදර්ශනාවෙන් උපනිජ්ජායන කිච්ඡං විදර්ශනාවෙන් මනාව බැලීමේ කෘත්‍යයත් මග්ගේන සිද්ධියති ඒ කෘත්‍යයත් මාර්ගයෙන් සාක්ෂාත් වෙනවා සිද්ධ වෙනවා මස්තක ප්‍රාප්ත වෙනවා කියලා කියනවා. ඒ නිසා මග්ගෝ ලක්ෂණෝපනිජ්ජායනති උච්චති. මාර්ගය තමයි ඒතර ලක්ෂණේ බලන්නේ. ත්‍රිලක්ෂණේ බලන්නේ මාර්ගය. දුක්ඛ සත්‍ය කියන්නේ ඒකනේ. දුක්ඛ සත්‍ය බැලනවා කියන්නේ මාර්ගයේදී උපරිමයට ඒක තමයි. ආය සැප සත්‍ය විදිහට ගන්නෙම නැහැ. පෙරපසු නොවීමනේ. දුක්ඛ සත්‍ය දැන් සාමාන්‍ය පෘථග්ජන කෙනෙක් ඒ සත්‍ය පිළිබඳ යම් අවබෝධයක් ලබනවා නම් චතුරාර්ය සත්‍ය පිළිබඳ එක එක සත්‍ය පිළිබඳව. නමුත් සෝවාන් ආදී මාර්ග ලබන අවස්ථාවේදී චතුරාර්ය සත්‍යයෙන් පෙරපසු නොවි අවබෝධ කරනවා. තේරුම් ගන්නවා. අදාසය ආකාරයෙන් මේ ප්‍රඥාව ගැන කියනකොට පලම්පන නිරෝධස තතලක්කණං උපනිජ්ජායති ලක්කනෝපනිජ්ජානන්ති උච්චන්ති කියලා. උච්චති කියලා කියනවා. ඵලං ඒ ඵලය සෝවාන් ආදී. නිරෝධස් තතලක්කණං නිරෝධයේ පවතින තත්වාකාර ලක්ෂණේ මනාව බලනවා කියන අර්ථයෙන් ලක්කනෝපනිජ්ජායන කියලා කියන්න පුළුවන්. ලක්කනෝපනිජ්ජානං කියලා කියන්න පුළුවන් කියලා කියනවා. ඉමස්මින් පන අත්තේ ආරම්මන උපනිඥාන මේව ඥානන්ති. එතකොට මෙතන කියන්නේ කෙලින්ම අරමුණ මනාව බලනවා. ධ්‍යාන ආරමුණ දැන් ආනාපාන සතිය ගත්තොත් එන්නේ ඒ අරමුණට මනාව හිත යොමු කරනවානේ. ඒතකොට චිත්තචෛසික ඔක්කොම යොමු කරලා තියෙන ආනාපාන සතිය අරමුණට. ආන්න ඒකයි මෙතන කියන්නේ. සතිපාසලේදී කොයි භාවනාවද කරන්නේ? ආනාපාන සතියද? නවටිනවා. සක්මන් කරනකොට කොයි භාවනාවද කරන්නේ? තුහා දන්නේ කියලා ඔයගේ ඉන්නව නේද භාවනාවට ස්ථාන. ඉතින් දන්නේ කියන්නේ. මෙතනදී කියනවා කතමම තං ඥානං නාම. ධානය කියන්නේ මොකක්ද කියලා මේ විභංගයේ ක්‍රමයක් නේ කියන්නේ විභංග ප්‍රකරණේ. යම් සවිතක්කං සවිචාරං පීති සුඛං එවං අපදේශං අරහති. ඒතර කියන මෙන්න මේ විදිහට විතර්ක සහිත විචාර සහිත ප්‍රීති සහිත සුඛ සහිත ආදී එවං අපදේශං අරහති. මෙන්න මේ කොටසට සුදුසුයි මෙන්න මේ කොටස් ලැබීමට සුදුසුයි කියන අර්ථයෙන් තමයි ඒතර කියන්නේ සවිතක්ක ධාන කොටස් නෙවෙයි. ඒතර කියනවා සදනෝ සපරිජනෝ ආනේ වගේ තමයි කියන සවිතක්ක සවිචාර කියලා කියනකොට සහිත කියන එකනේ. මේ කොටස සහිත කියන එකයි. විතර්ක කියන කොටස සහිත, විචාර කියන කොටස සහිත, ධානය කියන එකනේ කියන්නේ ප්‍රීති සුඛයෙන් යුක්ත. එතකොට කියනවා සදනෝ සපරිජනෝ. ධනය ඇති, පිරිවර ඇති, ආනේ වගේ ආදීසු තපෙත්වා ධනංච පරිජනංච අඤ්ඤෝ අපදේශාරහෝ නහෝති. ඒතකොට කියනවා මේ කියන ධනයයි පිරිවර ජනයයි නැත්නම් ආය දක්වන්න දෙයක් නැහැ කියලා කියනවා. එතකොට ඒ නිසා මෙතනත් ඒ වගේ විතර්ක සහිත විචාර සහිත කියන එකත් එක්කම තමයි මේ ගැලපෙන්නේ. එහෙම නැත්නම් විතර්කේ රහිත විචාරේ රහිත කියලා ගන්න බෑ කියලා කියනවා. එතකොට අර මේ ධානයේ කොටසක් දැක්වේ නැතු වෙනවා. එවං විතක්කාය ධම්මේ ඨපෙත්වා. ඒ කියන්නේ මේ විතර්කාය ධර්ම හැර ආය දක්වන්නට දෙයක් නැහැ කියලා කියනවා. දක්වන්න සුදුසුක් නැහැ කියලා කියනවා. ඒවා තමයි ධානාංග. ධාන කියන්නේ විතර්කාදී ටික තමයි. ධානාංග පහ තියෙනවා නම් එතන තමයි ධාන කියලා කියන්නේ. ධානය කියන්නේ ඒ ටිකට. අනේ චිත්තචෛසිකක් තියෙනවා. නමුත් මෙන්න මේ චෛසික පහ තමයි ධානය කියලා හඳුන්වන්නේ. ඒක නැත්තම් නැහැ. මොකද ධානය කියන පංච නීවරණ ධර්ම විස්කම්බන වශයෙන් දුරු කරන්නේ මේ ධානාංග ටිකෙන් තමයි එකට එක. යතාපන සරතා සපත්තිකා ඒනාති තවත් මේවට උපමා දෙනවානේ. උදාහරණ දෙනවා. එතකොට රත සහිත වූ
පාබල සෙනඟ සහිත වූ කියලා මේ සෙනඟ කියනකොට මොකද වෙන්නේ? ඒව සේනා සම්මුතිය. ඒකට තමයි සේනාව කියන එකේ සම්මත වෙන්නේ. ඒවං ඉද ඒ වගේ මෙතනත් පංචසු අංගේසු ඒව ධ්‍යාන සම්මුති වේදිතබ්බා. ඒතර මේ ධානාංග පහ ඇති කල්හිම ධානය කියන සම්මුතිය ලැබෙනවා. නැත්තම් එන්නේ නැහැ. කතමේසු පංචසු කවර පහක් ඇති කල්හිද? විතක්කෝ විචාරෝ පීති සුඛං චිත්තස් ඒකාග්‍රතා. මෙන්න මේ පහ ඇති කල්හි. ඒතානීව මේ පහම මෙහිදී සවිතක්කං සවිචාරං ආදී ක්‍රමෙන් ධානයට අංගවන භාවයෙන් කීවා කියලා කියනවා. අවුත්තත්තා ඒකාග්‍රතා අංකං නහෝති इति. ඊතර මෙතන කියවුන්නේ නැති බැවින් ඒකාග්‍රතාව කියන එක අංගයක් වෙන්නේ නැද්ද කියලා අහනවා. පංචන නෑ එහෙම නෙවෙයි. මේක ඇතුළත් වෙන කස්මා උත්තත්තා. ඊතර කියන මේ මොක ඒකයි අයහා කියේ කස්මා උත්තත්තාය කියන ලද බැවින්ම කියලා කියනවා. ඇතුළත් වෙන්නේ ඒකේ තියෙනවා කියලා කියනවා. සාපි විභංගේ විභංග ප්‍රකරණය රබ් බලන්නකො. ඥානන්ති ඔන්න ඒකේ තියෙන මේ තියෙන විතක්කෝ විචාරෝ පීති සුඛං චිත්තස්ස ඒකාග්‍රතා. ඒතර ධානාංගයක් වෙන්නේ නැහැ කියලා කොහොමද දාලා තියෙන මේක මොකද්ද කියන්නේ? ඉන්න බාගෙන උත්තානි අවුත්තත්තා ඒකාග්‍රතා මහෝති තිච්චේ තංච නැකමනේ කියන උත්තත්තා මේක කියලා නැද්ද? මේ කියලාමයි තියෙන්නේ කියලා කියනවා. මොකද කියලා නැති කියලා තියෙන්නේ කියලා කියනවා. ඒකයි කියන්නේ. කියලා තියෙන්නේ කියලා කියනවා. ඒයත විතක්කං සවිතක්කං සවිචාරං මෙන්න මේ විදිහට සයන්න දාලා තිබුණ නැති නිසා. සවිතක්කං සවිචාරං කියනකොට සචිත්ත ඒකාග්‍රතාව කියලා නෑනේ. ඒ නිසා ඒතර විතරකේ සහිත විචාරයේ සහිත ඒකාග්‍රතාව සහිත කියලා ස දාලා නැති නිසා නැද්ද කියලා අහනවා. නැත්තේ නෑ ස කියන එක නොතිබුණාට ඒකත් ඇතුළත් වෙනවා කියලා කියනවා. ඉද අවුත්තේ මෙන්න මෙතනදී මේ විදිහට කීවේ නැති වුණත් විභංග වචනේ විභංග ප්‍රකරණයේ ප්‍රකාශිත ආකාරයෙන් ඒකාග්‍රතාව ධානාංගයක්ම තමයි කියලා දැනගන්න කියලා කියනවා. යේනහි අදිප්පායේන භගවතා උද්දේශෝ කතෝ යම් අදහකින් භාග්‍යතුන් වහන්සේ විසින් මේ කෙටි විස්තරය කරන ලද්දේද සෝ ඒවතේන විභංගේ ප්‍රකාශිතෝ ඒ ආකාරයෙන් විභංගයේදී ප්‍රකාශ කරන ලදී කියලා කියනවා. උපසම්පජ්ජ කියන්නේ උපගාන්ත්වා එළඹ පාපුනිත්වා පැමිණ ආධ්‍යාත්මික වශයෙන් පැමිණ උපසම්පාද යිත්වා නිපාදෙත්වා නැත්තම් එතෙන්ට එළඹ එහෙම නැත්තම් ඒක උකහාගෙන නිෂ්පාදනය කොටගෙන සකස් කොටගෙන කියන අර්ථය. විභංගේ පන උපසම්පජ්ජාති විභංග ප්‍රකරණයේ උපසම්පජ්ජ කියලා තියෙන්නේ ප්‍රථම ධානයේ ලැබීම ප්‍රතිලාභේ පැමිණීම හොඳට පැමිණීම ස්පර්ශ කිරීම මනාව ස්පර්ශ කිරීම සාක්ෂාත් කිරීම එළඹ සිටීම කියලා තියෙන එකයි. එතකොට ප්‍රථම ධානයස ලාභෝ 1යි ප්‍රතිලාභෝ 2යි පාති 3යි සම්පatti 4යි පෝෂණ 5යි සම්පෝෂණ 6යි සච්ච ක්‍රියා 7යි ඔක 8ක් තියෙනවා. පද 8කින් කිව්වා. විහාසින් කියලා කියන්නේ බෝධි මණ්ඩේ නිසජ්ජා සංකාතේන ඉරියාපත විහාරයෙන් බොමැඩදී වැඩහිදීම නම් වූ ඉරියව් විහරණයෙන් වැඩ ඉන්නවා කියන ඉරියව් විහරණයෙන් භාගතුන් වහන්සේ මේ ධ්‍යාන ලැබෙ ඇවිදෙද නෙවෙයිනේ හිඳිනා ඉරියව්වෙන් යයි උත්තප්පකාර ධ්‍යාන සමංගී හොත්වා අර කියන ලද විතක්ක ਵਿਚාර ආදීන් යුක්ත ධානයෙන් යුක්ත වූ එක් වී අත්භාවස ඉරියනම් බුද්ධි පාලනං යපනං තමන්ගේ ආත්ම භාවයේ පැවැත්වීම රැකීම යාපනය චාරය හැසිරීම විහරණය ඇති කලෙමි කියන එක අර්ථය තමයි කියන්නේ. ඒ විභංග ප්‍රකරණෙත් ඒක කිව්වා කියලා කියනවා විහෙරතීති ඉරියති. ඔය කියන්නේ වාසය කරනවා කියලා කියන්නේ ඉරියති පවත්වනවා පවතිනවා පාලනය වෙනවා යැපෙනවා කය යාපනය එවීම කරනවා හැසිරෙනවා වැඩ වාසය කරනවා ආන්න එක කියන්නේ කියලා කියනවා. කිංකවනකත්වා භගවා ඉමං ඥානං උපසම්පජ්ජ විහාසි භාග්‍යතුන් වහන්සේ කුමක් කොට දහනවා මේ ධානයට
එළඹ වාසය කරේ ප්‍රථම ධානයට. කම්මට්ටානම් භාවෙත්වා නිකම් මේ බුදියාගෙන ඉඳලා නෙවෙයි. භාවනා කරලා තේරෙනවද? නිකම් බුදියාගෙන ඉඳලා ධානය ලැබෙනවද? කතරන් කොයිකද කියලා ආනාපාන සති කර්මස්ථානය කියලා කියනවා. අඤ්ඤේන තදත්තිකේන කිං කාතබ්බං. අන්‍යෝද ඒ භාග්‍යතුන් වහන්සේ ලබබෝධයේ කැමති වෙන කෙනෙකු විසින් කුමක් කළ යුතුද අහනවා. අඤ්ඤේනපි ඒතංවා කම්මට්ටානම් පටවිකසනාදීනං වා අඤ්‍යතරං භාවෙතබ්බං. වෙන කෙනෙකුවත් කරන්ට තියෙන්නේ ඒ කර්මස්ථානය. ආනාපාන සති භාවනාව හරි කසින කර්මස්ථාන ආදී අතරින් එකක් හරි වැඩි යුතුයි. තේසම් භාවනා ණයෝ විසුද්ධි මාර්ගයේ උත්තනායනේ වේදිතබ්බෝ. ඉතින් ඒ අයට භාවනා ක්‍රමයේ විසුද්ධි මාර්ගයේ කියන ලද ආකාරයෙන්ම දත යුතුයි කියලා කියනවා. එයා විසින් ඉදපන උච්චමානේ අතිභාරයන් විනය නිදාන. මෙතන කියන්නේ කිව්වොත් ඕකේ මුලමදා ගලපලා විනයට පසුබිම සකස් වීම ඊටාම බැරෑරුම් එකක් වෙනවා. පුළුල් එකක් වෙනවා. ඒ නිසා පාලිය අර්ථ ප්‍රකාශන මත්තමේව කරවම. පාලියේ ආව අර්ථය ප්‍රකාශ කිරීම පමණක්ම අපි මෙතනදී කරන්නේ කියලා කියනවා. මන ප්‍රථම ධ්‍යාන කතාව නෙමෙයි. දැන් ද්විතීය ධ්‍යාන. ඔයාලා කැමති භාවනාවේ දියුණුවෙන්න? භාවනාවේ දියුණුවෙන්න කැමතිද? ඈ? එහෙනම් මොකද අහගෙන කරන්න මේ විදියට. විතර්ක විචාරාණං ඕපසමා කියලා කියන්නේ විතර්කයත් විචාරයත් කියන මේ දෙකම සංසිඳු වීමෙන් ඉක්මවීමෙන් ဒုတိ ය ධානක්කනේ අපාතු භාවාති උත්තං ဒုတိ ය ධාන ලැබන ක්ෂණයේ මේවා පහළ වෙන්නේ නැහැ. පහළ නොකිරීමෙන් කියන අර්ථයයි කියලා කියනවා. එතකොට මේ චතුස්ක ක්‍රමයට යන්නේ සූත්‍රාන්ත ක්‍රමයේනේ. චතුස්ක ක්‍රමයට යන්නේ. චතුස්ක ක්‍රමය කොහොමද එන්නේ? විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාවසද ප්‍රථම ධානයේ ඊළඟ කියන්නේ පීති සුඛ ඒකාග්‍රතාවසද ද්විතිය ධානයේ සුඛ ඒකාග්‍රතාවසද තතිය ධානයේ උපේක්ඛ ඒකාග්‍රතාවසහිත චතුර්ථ ධානයේ. එතකොට තීක්ෂණ ප්‍රඥාට පුළුවන් විතරකය ਵਿਚාරය දෙකම දුරු කරන්න ද්විතිය ධාන සීමාවට එනකොට. ඒකයි කියන්නේ. දැන් අපේ පංච ක්‍රමයට ගත්තොත් විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාවසහිත ප්‍රථම ධානයේ විචාර පීති සුඛ ඒකාග්‍රතාවසහිත प्रथम द्वितीय अध्याय ඊළඟ පීති සුඛ ඒකාග්‍රතාවයකට සහිත තෘතිය අධ්‍යානයේ සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ අධ්‍යානයේ උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම අධ්‍යානය. ඒ විදිහට එන්නේ. එතකොට ඒකෙදි දැන් අපි මෙහෙම හිතනකො දැන් පඩිපෙලක් කෙනෙක් නැගගෙන යන උඩහට. නැගගෙන යනකොට දැන් දක්ෂයාට කොහොමද මොකද්ද කියන විශේෂත්වය? දක්ෂයා හැම පඩියකම අඩිය තියන්නේ නැතුව පඩි තුනක් නගින්න තියෙන එක තුන් වතාවක් නගින්න තියෙන එක මොකද කරන්නේ? එක පඩියක් මග ඇරලා උඩ පඩියට නැග ගන්න. ආන් මේ වගේ තමයි මෙතනත් කියන්නේ. එතන කායික ශක්තිය, මෙතන මානසික ශක්තිය. අජ්ජත්තං කියන එක අදහස් කරන්නේ අඤ්ඤේව පඨමඥානේ පස්සාදේව අඤ්ඤේ ඉද. එතකොට කියනවා මේ තත්ත කිංචාවි ဒုတိ ය ඥානේ සබ්බේපි පඨමඥාන ධම්මා නසන්ති. එතකොට මේ ඒකාන්ත වශයෙන් ගත්තට පස්සේ ဒုတိ ය ඥානෙහි මේ ප්‍රථම ඥානයේ තිබිච්ච අංග ටික නැහැ. ඒකාන්තයෙන්ම නැහැ. අඤ්ඤේව පඨමඥානේ පස්සාදේව. ප්‍රථම ධානයේ තියෙන පස්සාදී ධර්ම සියල්ලක්ම මේ ඒක වෙනස්. මොකද දැන් අපි ගත්තොත් ප්‍රථම ධානයේ තියෙන විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව තියෙනවානේ. ඒතකොට ද්විතිය ධානයට යනකොට ප්‍රීතිය මේ විතක්කේ නැ ਵਿਚාරයේ පීති සුඛ. ඒතරමුත් ඒ ਵਿਚාරය අර ප්‍රථම ධානයේ ਵਿਚාරට මෘදුයි. ඒ ප්‍රීතිය ප්‍රථම ධාන ප්‍රීතියට මෘදුයි. ඒ සුඛයත් ඒ වගේ. ඉතින් සේසු පස්ස වේදනා ආදී ධර්මත් එහෙම තමයි. සියුම්. තෘතිය අධ්‍යායනට ඊටත් වඩා සියුම්. චතුර්ථ අධ්‍යායනෙ ඊටත් වඩා සියුම්. පංචම අධ්‍යායනෙ ඊටත් වඩා සියුම්. ඕලාරිකස්සපන ඕලාරිකස්ස අංග සමතික්කම පඨමඥානතෝ කියන්නේ ඕලාරික වූ අංගයන් ඉක්ම වීමෙන් ප්‍රථම අධ්‍යායනෙන් ගත්තට පස්සේ
ඊට ඊළඟ පස්සේ තියෙන ද්විතිය ධානයේදීන්ගේ ප්‍රතිලාභය සිද්ධ වෙනවා. එතකොට ඒ වගේ වැඩ කරන චිත්තචෛතසික ඊට වඩා සියුම් කියලා දැනගන්නට කියලා කියනවා. විතක්ක ਵਿਚාරණ ඌපසම. විතක්ක ਵਿਚාර අත්හැරීම සංසිඳීමෙන් කියලා කියනවා. අජ්ජත්තං කියලා කියන මෙතන කියනවා නේකජ්ජත්ත අදිප්පේතං. නේකජ්ජත්ත අජ්ජත්ත ආදී වශයෙන් අපට විස්තර වෙනවානේ. නේකජ්ජත්ත කියන්නේ තමාගේ ආධ්‍යාත්මයේ. විභංගේ අජ්ජත්ත පච්චත්තං. එච්චරක් පමණක් අජ්ජත්ත කියලා කියන්නේ වෙන වෙන වූ තමාට අයත් කියලා අර්ථය කීවා කියලා කියනවා. යස්මාපර නේකජ්ජත්තං අදිප්පේතං. එතකොට මෙතනින් ස්වකීය ආධ්‍යාත්මය කියන தත්ත්වය අදහස් කළේද තස්මා අත්තනේ ජාතං. ඒ නිසා තමන්ගේ චිත්තසංතානයෙහි තමාගේ චිත්තසංතානෙහි යටගත් අත්වන සංතානේ නිබ්බත්තං ස්වකීය සංතානෙහි හටගත්තා වූ නිෂ්පාදනය වුණා වූ කියලා අර්ථ ගන්න කියලා කියනවා. සම්පසාදනන්ති සම්පසාදනං උච්චති සද්ධා. අන සම්පසාදනය කියලා කියන්නේ මොකද්ද? සද්ධා. සම්පසාදන යෝගතෝ ඥානම්පි සම්පසාදනං. ඉතින් ඒ ශ්‍රද්ධා වේදෙන නිසා ඒ ධානයටම සම්ප්‍රසාදන කියලා කියනවා. එතකොට නීලවන්න යෝගතෝ නීලවත්තං විය. ඒතර නීල වර්ණයේ යුක්ත වුණාට පස්සේ නිල් වස්ත්‍රය කියනවනේ. නැත්නම් නිල් නෙවෙයි ඒක තව ගොඩක් අමුද්‍රව්‍ය තියෙනවා. නිල් පාට සැලකිල්ලට අර නීල වස්ත්‍රය කියලා කියනවා. ඒ වගේ තමයි මේ ධානයේ සම්ප්‍රසාදනයේ කියන සම්ප්‍රසාදන කියලා කියන්නත් පුළුවන් කියලා කියනවා. යස්මාවා තං ඥානං සම්පසාදන සමන්නාගතත්තා. යමකින් මේ ධානය ශ්‍රද්ධාවෙන් යුක්ත වූ බැවින් විතක්ක ਵਿਚාරෝ කෝබ උපසමන. විතක්ක ਵਿਚාර කියන කැළඹීම සංසිඳු වීමෙන් ඒතෝ සම්පසාදති. මෙන්න මේ ධානය තුටු පහට කරනවා. දැන් ශ්‍රද්ධාව කියන්නේ ප්‍රසාදයටපත් කරනවා කියන එක කියන්නේ. තස්මා සම්පසාදනන්තේ උත්තම්. ඒ නිසා සම්පසාදන කියන වචනේ කියලා පැහැදිලි. ඊමස්මින්ච අර්ථ විකප්පේ මේ අර්ථ විකල්පයෙහි සම්පසාදනන්ති චේතසෝ කියලා මෙන්න මේ විදිහට අර්ථ ගන්න කියලා. සිතේ පැහැදීම කියලා මේ විදිහට පද සම්බන්ධය දැනගන්න කියලා කියනවා. චේතෝ කියන්නේ සිතනේ. සිතෙහි සිතෙන් ඇති වූ කියලා ගන්න කියලා කියනවා. පුරිමස්මින් අර්ථ විපාකේ පළවෙනි අර්ථ විකල්පෙහි ගත්තට පස්සේ චේතසෝ කියලා තියෙනවානේ. එතන ඒකෝදි භාවේන සද්දින් එකඟ වීම ආදී ඒකෝදි එකටම හට ගැනීම නේද? ඒකෝදි කියන්නේ එකටම පහළමේ වශයෙන් පහළ වෙන බව සමග කියලා යොදන්න කියලා කියනවා. තත්‍රායන් අර්ථ යෝජනා. එහිලා මෙන්න කියනවා අර්ථ යොදා ගන්න ආකාරය. ඒකෝ උදේති ඒකෝදි. ඒ කියන්නේ එකවරම නැත්නම් හුදෙකලාවම හට ගන්නවා පහළ වෙනවා කියන අර්ථයෙන් ඒකෝදි කියලා කියනවා. ඊළඟට කියනවා විතක්ක ਵਿਚාරේහි අනාජ්ජාරෝල්හත්තා අග්ගෝ සෙට්ටෝ හොත්වා. ඒතර විතක්ක ਵਿਚාර කියන මේ දෙකේ සහිතව නැත්නම් විතක්ක ਵਿਚාර දෙකෙන් නොයුතුව නැගිටින ලද බැවින් පහළවන ලද බැවින් අග්ගෝ සෙට්ටෝ හොත්වා අග්‍රවී ශ්‍රේෂ්ඨ වූ පහළ වෙනවා කියන මේ ධානය ද්විතිය ධානය කියන අර්ථය කියලා කියනවා. සෙට්ටෝපි ලෝකේ ඒකෝ උච්චති. ඒතර ශ්‍රේෂ්ඨය කියන කෙනත් ලෝකේ එක්කෙනා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඉපදිච්ච ගාම සිද්ධාර්ථ කුමාරයා මොකද්ද කිව්වේ? අග්ගෝහමස්මි ලෝකස්ස මොකක්ද ඒ ගාථාව? ඉන්නේ ඒකේ කියන අග්ගෝහමස්මි ලෝකස්ස ජෙට්ටෝහමස්මි ලෝකස්ස සෙට්ටෝහමස්මි ලෝකස්ස අයමන්තිමා නත්ති දානි පුනබ්භව. එතකොට එතන කියන්නේ සෙට්ටෝ කියලා කියන්නේ ඒකයි ශ්‍රේෂ්ඨ. ඒ ශ්‍රේෂ්ඨ නම් එක්කෙනයි. සාපේක්ෂ වශයෙන් ශ්‍රේෂ්ඨයව ගන්නවා. නමුත් ඉහළටම ගත්තට පස්සේ එක්කෙනයි. එහෙනම් ගොඩක් ඉන්නවනම් ශ්‍රේෂ්ඨය කියන්න බෑනේ. ශ්‍රේෂ්ඨ ගොඩයි. විතක්ක ਵਿਚාර හතෝ ඒකෝ අසහායෝ. විතක්ක ਵਿਚාර නසන ලද්දේ එකලාවම එහෙම විතක්ක ਵਿਚාර වල සහායක් නැතුව කියලා ගන්නත් පුළුවන්. එතකොට ද්විතිය ධානයට එනකොට අතවා සංපයුක්ත ධම්මේ උදායති ඉතිහා සංප්‍රයුක්ත ධර්මයන් ගෙනහැර දක්වනවා කියන අර්ථයෙන් උදී කියලා එහෙමත් ගන්න පුළුවන් කියලා කියනවා. උත්ථාපේති නගා සිටවනවා කියලා ගන්න පුළුවන් කියලා කියනවා.
සෙට්ටට්ඨේන ඒකෝච සෝ උදී ചാති ඒකෝදි. ශ්‍රේෂ්ඨාර්ථයෙන් ඒකෝච සෝ උදී එක හුදකලාම නැගී සිටියේනුයි ඒකෝදී කියන්න පුළුවන්. මේ ආධ්‍යාත්මික ධ්‍යාන මට්ටමට පත්වීම මොකද්ද කියලා කියනවා සමාධිය. ද්විතිය ධ්‍යාන සමාධිය කියලා කියනවා. ඉතිමං ඒකෝදී භාවේති වඩ්ඩයති इति ඉදන් ဒ ුතිය ධ්‍යාන. මෙන්න මේ විදිහට මෙන්න මේ ද්විතිය ධ්‍යානය වඩනවා දියුණු කරනු ලබනවා කියලා කියනවා ද්විතිය ධ්‍යානය. ඒ නිසා ඒකට ඒකෝදී භාවං කියලා කියනවා. සෝපන අයං ඒකෝදී යස්මා චේතසෝ. ඉතින් මේ ඒකෝදී කියන්නේ මොකද්ද? හිතේ එක හුදකලාම තැම්පත් වීම. න සත්තස්ස ජීවස් සත්වයේ පුද්ගලයක් නැහැ නේද? ධානාංග කියන්නේ චිත්තචෛතසික. ඒකට ඒක සත්වයේ පුද්ගලයක් නෙවෙයි. තස්මා ඒතං චේතසෝ ඒකෝදී භාවං. ඒ නිසා මෙතන සිතේ තනියම වෙච්ච තැම්පත්කම ද්විතිය ධානය කියන තැම්පත්කම කියන එකයි කියලා කියනවා. හොඳට තේරුම් ගන්න ඕන. තේරුණාද? තේරුම් ගන්න කියන්නේ හොඳට කල්පනාවෙන් ඉන්න ඕනේ. හොඳේ. නනුචායන් සද්දා පඨමඥානේපි අත්ති අයංච ඒකෝදිනාමකෝ සමාධි අත කස්මා ඉමමේව සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං ചാති උත්තන්ති උච්චතේ අදුම්හි පඨමඥානං විතක්ක විචාරක් හෝබේන වීචි තරංග සමාකුලමිව ජලං න සුප්පසන්නං හෝති තස්මා සතියාපි සද්ධාය සම්පසාදනන්ති න උත්තං. සතියාපි සද්ධායපි නේද? සතියාපි සද්ධාය සම්පසාදනන්ති න උත්තං න සුප්පසන්නත්තා ඒව චෙත්ත සමාධීපි න සුට්ටුපාකටෝ තස්මා ඒකෝදි භාවන්තිපි න උත්තං. ඉමස්මින් පන ධානේ විතක්ක විචාර පලිබෝධාභාවේන ලද්ධෝකාශ බලවතී සද්ධා බලව සද්ධා සහාය පටිලාභේනේවච සමාධි පාකටෝ තස්මා ඉදමේව ඒවං වොත්තන්ති වේදිතබ්බං විභංගේ පන සම්පසාදනන්ති යා සද්ධා සද්ධානා ඕකප්පනා අභිප්පසාදෝ චේතසෝ ඒකෝදි භාවන්ති යා චිත්තස්ස ඨිති සම්මා සමාධීති එත්තකමේව වොත්තං එවං වොත්තේන පණේතේන සද්ධින් අත්ත වන්නනා යතන විරුජ්ජති අඤ්ඤදත්තු සංසන්දති චේව සමේතිච්ච එවං වේදිතබ්බා. පාලි දැනගන්නට නම් හොඳට පාලි හැමෙන් කියවට කමන්නේ පාලි වරද්දන්න එපා. අන්න ඒකයි. පාලි හැමෙන් කියවට කමන්නේ වේගය අඩු කරලා කියවට කමන්නේ. හැබැයි වරද්දන්න එපා පාලි. මොකද සුද්ධ බුද්ධ වචනේ. ඒ නිසා පාලි වරද්දන්න එපා. ටිකක් හැමින් වුණාට කමන්නේ. හරියටම කියන්න. මොකද හැමින් හරියට කියවොත් කාලයක් යනකොට ඉක්මනින් කියාගෙන යන්නත් පුළුවන්කම ලැබෙනවා. නිසා හරියටම හොඳට කට ඇරලා උච්චාරණය කරන්න. අයියෙන් කෑ ගහලාම කියන එක නෙවෙයි. හරියටම උච්චාරණය කරන්න. එතකොට කියනවා නනුච අයං සද්දා පඨමඥානාපි ඥානේපි අත්ති. එතකොට කියන මේ ශ්‍රද්ධාව ප්‍රථම ධානයේ තියෙනව නේද? එතකොට කියන අයං චේකෝදී නාමකෝ සමාධි. එතකොට මෙයත් එකලාම හටගත්තා වූ සමාධිය කියලා නම් ලැබෙනව නේද ප්‍රථම ධානයකටත් කියලා කියනවා. ඒ වුණාට එයි අහනවා මේ ද්විතිය ධානයේ මේ සම්පසාදන කියන එකත් අරගෙන සිතේ ඒකලාභාවය කියලා කිව්වේ කියලා කියනවා. එතකොට කියනවා විස්තරේ කියන්නම් කියලා. අදුම්හි ඒකාන්තයෙන් පඨමං ඥාන ප්‍රථම ධානය විතක්ක ਵਿਚාර කියන මේ කැළඹීමෙන් හරියට වීචි තරංග සමාකුලමිව ජල තරංග වලින් ගැවසී ගත්තා වූ ජලයක් මෙන් හොඳට ප්‍රසන්නව තිබුණේ නැහැ කියලා කියනවා. තස්මා සතියාපි සද්ධාය සම්පසාදනති න උත්තං. එතකොට ශ්‍රද්ධාව ඇති කල්ලි නමුත් සම්පසාදනය කියන එක ප්‍රථම ධානයේ තියෙන එකට දැක්ුවේ නැහැ කියලා කියනවා. ඇයි හේතුව? අර ජල තරංග ආදීන් කැළඹිලා තියෙනකොට ඒ ජලය
පැහැදිලි නැතුව වගේ විතක්ක ਵਿਚාර දෙකෙන් කැළඹීම් තියෙනකොට ප්‍රථම ධානයේහි ශ්‍රද්ධාව තියෙනවා. නමුත් ඒක සම්පසාදනය කියන ශ්‍රද්ධාවේ ගැඹුරු අවස්ථාව තියෙනවා කියලා දැම්මේ නැහැ. න සුප්පසන්නත්තායව මනාව ප්‍රසන්නව නැති බැවින්න මෙතනදී සමාධිපි සුට්ටු න පාකොටෝ සමාධියත් තරම් ප්‍රකට නැහැ කියලා කියනවා. තස්මා ඒකෝදි භාවන්තිපි න උත්තම් ප්‍රථම ධානයේට ඒ විදිහට ඒකෝදි භාව කියන එකේ තනිකර සමාධියක් කියන එක දැක්වෙත් නැහැ කියලා කියනවා. ඉමස්මින් පන ඥානේ විතක්ක ਵਿਚාර පරිබෝධා භාවෙන ද්විතිය ධානයෙන් අර කාමයන්ට කිට්ටු වෙච්ච විතරක විචාර කියන පරිබෝධ දෙක නැති භාවයෙන් ලබන ලද අවස්ථාව ඇති බැවින් බලවත් ශ්‍රද්ධාව තිබුණා. බලවත් ශ්‍රද්ධාවේ උපකාරය ලැබීමෙන් සමාධියත් ප්‍රකටයි. ඒ නිසා මෙන්න මේ සම්ප්‍රසාදන කියන එක මේ ද්විතිය ධානයේදීම කිව්වා ප්‍රථම ධානයේදී කිව්වේ නැහැ. ඒතර විභංග ප්‍රකරණයේ මේ ශ්‍රද්ධාවට විස්තර වෙනවා. සම්ප්‍රසාදන කියලා කියන්නේ මොකද්ද කියලා විස්තර කරනවා. තුනුරුවන් කෙරෙහි යම් ශ්‍රද්ධාවක්, විශ්වාස කරන ආකාරයක්, ගැඹුරු ශ්‍රද්ධාවක්, අතිශයින් ප්‍රසාදයක්, සිතේ එකලා භාවයක්, සමාධි භාවයක්, වේද අන්න ඒක තමයි කියලා කියනවා. යා ඨිති ඔය සමාධිය කියන්නේ ඨිති ස්ථාවර වීමක් සමාධියක් වේද මෙන්න මේක තමයි කිව්වේ. එතකොට ඒක තමයි සම්ප්‍රසාදන කියන ශ්‍රද්ධාවේ බලවත් භාවය තියෙන්නේ. ඒවම් උත්තේන පන ඒතේන සද්දින් මේ කියන ලද මෙන්න මේ සමග ගලපලා මේ අර්ථ වර්ණාව විරුද්ධ වීමකුත් නැද්ද? ඒකාන්තයෙන්ම ගැළපෙයිද? සම වෙයිද? මැච් වෙයිද? ආනේ නිසා මෙහෙම කිව්වා කියලා දැනගන්න කියලා. තේරුණාද? තේරුණාද බබා? ළමයට මම හෙන්ඩ්‍රික් විතරවල මම භාවනා කරනවා කියලා කියවනේ. භාවනා කරන කෙනෙකුට වැදගත් ටික අපි මෙතන කරන්නේ. ඒකයි. අවිතක්කං අවිචාරං. එතකොට විතර්ක රහිත විචාර රහිත කියන එකේ තේරුම තෝරනවා. භාවනාවේ පහිනත්තා භාවනාවෙන් ප්‍රහීන කරලාද බැවින් ඒතස්මින් ඒතස්ස විතක්කෝ නත්තිති. මේහි නැත්නම් මෙම ධානයට විතරක නැති නිසා අවිතක්ක කියලා කියනවා. ඉමිනාව ණයෙන් මේ ක්‍රමයෙන්ම ගන්නට කොහොමද ගන්න තියෙන්නේ? භාවනාය පහිනත්තා ඒතස්මින් ඒතස්ස වා විචාරෝ නත්තිති අවිචාරා. ආනේ විදිහට ගන්න කියලා කියනවා. විභංගේ පිවුත්තම් විභංග ප්‍රකරණයත් ඔය ගැන හඳුන්වීමක් තියෙනවා. ඉති අයංච විතක්කෝ අයංච විතාරෝ විචාරෝ සන්තා හොಂತಿ සමිතා හොಂತಿ. එතකොට මේ ද්විතිය ධානයේ මෙන්න මේ විතරක ਵਿਚාරය කියන්නේ සාන්ත වෙලා තියෙනවා, සමිත වෙලා තියෙනවා, සංසිඳිලා තියෙනවා, අෂ්ටයට යවලා තියෙනවා, විශේෂයෙන් අෂ්ටයට යවලා තියෙනවා, අප්පිතා දුරු කරලා තියෙනවා, ඔය අප්පිතා විශේෂයෙන් දුරු කරලා තියෙනවා, සෝසිතා වියලවලා තියෙනවා, විසෝසිතා විශේෂයෙන් වියලවලා තියෙනවා, ව්‍යන්ති කතා නැති වෙන භාවයටපත් කරලා තියෙනවා. ඒ නිසා අවිතක්කං අවිචාරං කියලා ද්විතිය ධානයට විශේෂ නමක් ලැබෙනවා. ඒ ධානාංග සැලකිල්ලට කියන. එතනදි තවදුරටත් නනුච මෙහෙම නේද කියලා අහනවා. විතක්ක ਵਿਚාරාණං උපසමා කියලා මෙහෙම කියවම ඉමිනාපි අයමත්තෝ සිද්ධෝ. ඉතින් මේකෙම මේ අර්ථය ඉතින් කෙනෙකුට තේරෙනව නොවේද කියලා අහනවා. නමුන කියන්නේ නනු කියලා නොවේද කියන එකයි. අතකස්මා පුන. ඉතින් ඒ එහෙම දෙත ආය පාරක් අවිතක්කං අවිචාරං ආය පාරක් මොටෝ මේ කියලා අහනවා. කියලා දෙන්නම් කියලා කියනවා. ඒව මේතන් සිද්ධෝ අයං අත්තෝ. ඒකෙන් මෙන්න මේ අර්ථය සිද්ධ වෙනවා, මෙන්න මේ ප්‍රයෝජනෙ වෙනවා කියලා කියනවා. න පණේතං තදත්ත දීපකං. ඒ අර්ථය ප්‍රකට කිරීම නෙමෙයි. ඔන්න මේක කියනවා නනු අවෝචුම්ම ඕලාරිකස්ස අංගස්ස සමතික්කම. අයෝක කල්යතුම කියව නේද කියලා අහනවා. ඕලාරිකෝ කලබලෝ ධානාංගයන් ඉක්මවීමෙන් ප්‍රථම ධානයෙන්
ප්‍රථම ධානයේ කෙරෙන් ඉක්මවීමෙන් පරේසන් ဒုတိ ය ධානාදී නම් ඉන් මත් හේතු වෙන ဒုတိ ය ධානාදී ලැබෙනවා කියලා කිව්වා නේද? ආන්නේක ප්‍රකට කිරීමට තමයි විතර්කයයි ਵਿਚාරයයි සංසිඳ වීමෙන් කියලා කිව්වේ කියලා කියනවා. එතකොට මේ විතක්ක ਵਿਚාර කියන්නේ ඕලාරිකයි. විතර්ක ਵਿਚාර ටිකක් කලබලකාරී. තේරෙනවද? අපිට තවද විස්තර කරනවා විතක්ක ਵਿਚාරණ ඕපසම විතර්ක ਵਿਚාර දුරු කිරීමෙන් ඉදන් සම්පසාදන න කිලේශ කාලුසියස්ස මේ කියන ප්‍රභාවත් ගතිය ඊළඟට කෙලෙස් කළු තත්වයන් නැති විතක්ක ਵਿਚාරණ ඕපසම විතර්ක ਵਿਚාරය දුරු කිරීමෙන් ඒකෝදි භාවම් මේ පහළ වීම මේ උතුම් සමාධිය පහළ වීම න උපචාර ඥානමිව ධානයේ උපචාර අවස්ථාව වාගේ නෙමෙයි නීවරණ ප්‍රහාණය කිරීමෙන්ම මේ කියන ධානය ලැබුණා. න පඨම ඥානමිව අංගපාතු භාව. ඒකට කියන ප්‍රථම ධානයේ වාගේ හාපුරා කියලා මේ අංග 15 පමණක් නෙවෙයි. ඒවන් සම්පසාදන ඒකෝදි භාවාන මේ විදිහට මේ ශ්‍රද්ධාවේ ගැඹුරු අවස්ථාව මේ කියන චිත්ත සමාධිය කියන මෙන්න මේ හේතු ප්‍රකට කර දැක්වීමටයි මෙන්න මේ වචනේ යොදලා තියෙන්නේ කියලා කියනවා. තත ඒක එසේම කියනවා එසේ විතක්ක ਵਿਚාරාණං ඕපසම විතර්ක ਵਿਚාර දිග සංසිඳු වීමෙන් අවිතක්කං අවිචාරං කියලා කිව්වා. න තතිය චතුත්ථ ඥානානි විය චක්කු විඥානාදීනි විය අභාවාති කියලා කියනවා. එතකොට එතන කියනවා මේ විත්තත් මෙතෙන් දෙනකල් මේ තෘතිය ධානය චතුර්ථ ධාන ආදී මෙන් චක්කු විඥානාදී ආදී නැති භාවයෙන් එහෙම නෙමෙයි කියලා කියනවා. ඒ කියන්නේ තියෙනවා එතකොට මේ අර සම්පූර්ණ නැති කරලා නෙවෙයි එතකොට. ඒ ප්‍රථම ධානයේ ඉක්මවල ඇවිල්ලා තියෙනවා ඒකයි. ඒක යාට ලැබිලා නැත්තේ නෑ ලැබිලා තියෙනවා කල්ලාත්. ඒ එනමුත් ඒ සීමාව ඉක්මවල ඇවිල්ලා තියෙන උසස් මට්ටමට කියන එකයි කියන්නේ. නැත්තම් දැන් චක්කු විඥාන පහළ වෙන්නේ නැහැ නැති කෙනාට. අනේ ඒ වගේ නෙවෙයි. ඊළඟට මේ ඒ විදිහට නෙවෙයි කියලා කියනවා. දැන් චක්ෂු ප්‍රසාදේ නැත්නම් චක්කු විඥාන නැහැ. ඒක ඉතින් අභාග්‍ය සම්පන්නකමකනේ. දැන් ප්‍රථම ධානයේ විතරක ਵਿਚාර නැති කළා ද්විතිය ධානයට යනවා කියලා කියන්නේ එහෙම නැතිවීමක් නෙවෙයි. මේක ඊට උසස් තත්වයකටපත් වීම. මේකයි කියන්නේ බලන්න උපමා ගැලපෙන හැටි. ඒවං අවිතක්ක අවිචාර භාවස්ස හේතු පරිදීපකම් මේ විදිහට විතරකේ නැති ਵਿਚාරේ නැති කාරණය ද්විතිය ධානයේදී ප්‍රකට කරන්නා වූ දැක්වීමට තමයි මේක දක්වලා තියෙන්නේ. විතක්ක ਵਿਚාරාභාව මත් ඒ කියන්නේ විතරක ਵਿਚාරය හුදෙක් නැතිවීම කියන එකම එල්ල කරලා නෙවෙයි. නැති වෙනවා තමයි. නමුත් ඊට උසස් තත්වයකට ඇවිල්ලා මේ නැති වුණේ කියන එක ප්‍රකට කරන්නයි දැක්වේ කියලා කියනවා. ඒවා ඉතින් මේ අටුවාචාර්ය මහත්තයාටින් ගොඩක් ලියලා තියෙනවා. මොකද කරන්නේ ඉතින්? අපිටත් කරන්න දෙයක් නැහැ. ඉතින් අත්හැරලා යන්නත් බෑ වැදගත්කම. නැත්තේමත් නැහැ. විතක්ක ਵਿਚාරාභාව මත්ත පරිදීපක මේව. විතරක ਵਿਚාරම නැති බව නැති මාත්‍රයෙන් ප්‍රකට කරන බව තමයි මෙන්න මේ කියන අවිතක්ක විචාර කියන එකෙන් අදහස් කරන්නේ. තස්මා පරිමං වත්ත අපේස කල්ලාතුව කියලා තව විස්තර කරගෙන ආවේ මේ විතක්ක ਵਿਚාර නැති උනේ මේ කම්සෝ විඳින්න කියලා නෙවෙයි. පස්පවදස අකුසල කරන්න කියලා නෙවෙයි. මේ විතක්ක ਵਿਚාර නැති උනේ ඊට උසස් තත්වයකටපත් වෙලා කියලා. ඔන්න ඊළඟ පාදේ සමාධි ජනක තේරෙනවද? නම් ඉන්නකො නිකන් සතුටින් දැන් අර ආමුදුරුන්ටත් එපා නවලමගේ මොන දිහා දැක්කාර පාදේ. සන්තෝෂෙන් ප්‍රේමනා බව නින්දකො. කරගෙන දැක්කට පස්සේ මේ ආනේ සතුටින් නින්දකො. සමාධිජං පඨමඥාන සමාධිකෝ සංපයුත්ත සමාධිතෝ ජාතන්ති අත්තෝ. සමාධිජං කියලා කියන්නේ ප්‍රථම ධ්‍යාන සමාධියෙන් සංප්‍රයුක්ත ධර්මතාවය. ප්‍රථම ධ්‍යාන සමාධියෙන් කියලා කිව්වත් ධානයනේ. සංප්‍රයුක්ත ධම්ම සමාය සංප්‍රයුක්ත සමායදෝ කියන්නේ ඒත් ඒකම තමයි ඉතින්. ධානය කිව්වත් ධානාංග කිව්වත් දෙකක් නෙවෙයිනේ. එන්නේ ඒකෙන් හටගත් කියන එකයි කියලා සමාධිජං කියලා කියන්නේ. තත කිංචාපි පඨමම්පි සංප්‍රයුක්ත සමාධිතෝ ජාතං. ඒතකොට කියන මෙතන කිසියම් ආකාරයෙන් ප්‍රථම ධානයෙන් හටගත්තා වූ කියලා කියන්නත් පුළුවන් කියලා කියනවා. සමාධියෙන් ඔය සමාධිජං කියන එක හැම ධානයකටම සම්බන්ධ වෙනවානේ.
අතකෝ අයමේව සමාධීති වත්තබ්බතං අරහති. උනාට වෙන් කරලා මෙන්න මේ සමාධිය කියලා කිය යුතු භාවය සුදුසුයි කියලා කියනවා. විතක්ක විචාර කෝබ විරහේන. විතක්ක විචාර කියන මේ ඕලාරික ධර්මයන්ගේ කැළඹීම් වලින් නැති බැවින් ඉවත් වූ බැවින් අතිශයින් චංචල නොවූ මනාව ප්‍රසන්න වූ වේද ඒ නිසා කියනවා ඒකේ වර්ණාව විස්තරය කිරීම සඳහා සමාධියෙන් හටගත්තා වූ කියලා කිව්වා. පීති සුඛං ඉදං උත්තං හෝති. පීති සුඛං කියලා මෙන්න මේකත් කිව්වා කියලා කියනවා. මොනවද පීති සුඛං? තර ဒ ුතියං කියලා කියන්නේ ဒ ුතිය ඥාන උපසම්පජ්ජ විහෙරති. එතකොට කියන ဒ ුතියං කියලා කියන්නේ ගණනානුපුබ්බතෝ ဒ ුතියං. ගණන් අනුපිළිවෙල අනු මේ දෙවෙනි ධ්‍යානෙ. තේරුණාද? ඉදන් ဒ ුතියං සමාපජ්ජති තිපි කිය. එහෙමත් කියන්න පුළුවන්. ඉතින් ප්‍රථම ධ්‍යානෙ ලබලානේ ဒ ුතිය ධ්‍යානෙට යන්නේ. නැතු යන්න බෑනේ. එතකොට දෙවෙනුව සම්වාදිනවා කියන අර්ථයෙන් කියන්නත් පුළුවන්. හැබැයි ඉතින් දැන් ඒ අනුලෝම වශයෙන් ගන්නකොට නේද? ප්‍රතිලෝම වශයෙන් උත් පුළුවන් ඒ ධ්‍යාන වශී කරපු කෙනාට ඉහළ ඉඳලා පහළට එන්නත් පුළුවන්. ඒ නිසා ද්විතිය ධ්‍යානය කියලා ගන්න එක වඩාත් සුදුසුයි. දෙවෙනුව සම්වාදිනවා කියන එකට වඩා. ඥානන්ති එත්තපන යත පඨම ඥානං විතක්කාදීහි පංචාංගිකං. ඒතර මෙතනදී කියනවා ප්‍රථම ධ්‍යානයේ විතර්කාදී අංගයන් අංග පහකින් යුක්ත වේද මෙන්න මේ විදියට සම්පසාදීහි. එතකොට කියනවා දෙවෙනි ධ්‍යානයට ගත්තාට පස්සේ අංග දෙකකින් යුක්තයි. අංග හතරකින් චතුරාංගිකං කියලා අංග හතරකින් යුක්තයි කියලා කියනවා. ඥානන්ති එතකොට ඒකට විතරකේ ਵਿਚාරේ දෙකම අයින් වෙනවට එනවා සම්පසාදෝ පීති සුඛං චිත්තස්ස ඒකාග්‍රත. එතකොට විතරක ਵਿਚාර දෙකම අඩු වෙනකොට ධානාංග පහෙන් දෙකක් ගියාට පස්සේ තුනනේ ඉතුරු වෙන්නේ. නමුත් මේකේ හතරක් දා ගන්නවා ද්විතිය ධ්‍යාන සම්පසාදෝ කියන එකක් දා ගන්න. හැබැයි සම්පසාදෝ කියන එක සාමාන්‍යයෙන් නිත්‍ය වශයෙන් ගැන ධ්‍යාන විස්තර කිරීමේදී නෑ. ඉතින් ඒකත් ප්‍රබලව වැඩ කරනවා කියන අර්ථයෙන් දා ගන්නට කියලා කියනවා. සම්පසාදීහි චතුරාංගිකං කියලා කියනවා. ඒක කියන පර්යායෝචේසාන. ඒක පර්යාය පදයක්. විකල්ප වශයෙන් යෙදෙන එකක් කියලා කියනවා. ඒකාන්ත වශයෙන් එනකොට පර්යාය කියලා කියන්නේ ඒක තව ආධාර පිරිවර වශයෙන් ගන්නවා කියන එක. සම්පසාදනං තපෙත්වා නිප්පර්යායන. ඒ කියන්නේ සම්පසාදන කියන මේක අයින් කරලා නිප්පර්යායන මේ තිවංගික මේ වේතා. අංග 3යි කියලාම කියනවා. විතක්ක විචාර පීති සුඛ විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රත ප්‍රථම ධානය. ඊළඟට ද්විතිය ධානයට එනකොට විතක්ක විචාර දෙකම අයින් කරලා පීති සුඛ ඒකාග්‍රත සහ පීති සුඛ ඒකාග්‍රත තුනයි. නැත්නම් ඒක සම්පසාද පීති සුඛ එහෙම නෑ. සම්පසාද පීති සුඛ ඒකාග්‍රත කියලා එහෙම කවක් නෑ. එකක් තියෙන නමුත් ඒක ප්‍රබලව වැටෙන නිසා ඒක පර්යාය වශයෙන් ගන්න පුළුවන් කියලා කියනවා. තේරුණාද? ඔය ජනාධිපති කෙනෙකුගේ ඥාති වෙනව නේද අපේ රටේ පහළ වෙච්ච? ඥාති වෙනව නේද? නෑ පුතා. වෙනව නේද? ඒක නෙන්න. ජනාධිපති කෙනෙක් කියන්නේ ලේසි කෙනෙක් නෙන්න. අද්දේක පහට දාලා හිටන් අහගෙන ඉන්නකො. හොඳට තේරුණා? එතකොට කියනවා කතමං තස්මින් සමයේ තිවංගිකං ඥානං හෝති. ඒතර අංග තුනකින් යුක්ත ධානය කුමක්ද කියලා අහපු ගමන් ඒකේ ගානේ ප්‍රීතියයි සුඛයයි සිතේ එකඟ බවයි කියන මේ ටික තමයි ගන්න. මොන ද්විතිය ධානය පිළිබඳ විස්තරය ඉවරයි දැන්. ප්‍රථම ධානය පිළිබඳ විස්තරය ඉවරයි. ද්විතිය ධානය පිළිබඳ විස්තරය ඉවරයි. පීතියාච විරාගා එත්ත උත්තත්ත ප්‍රීතිය දුරු කිරීමෙන් කියන එක මේකේ අර්ථ කීවමයි කියලා කියනවා. විරාගෝති තස්සා jiguccanං වා සමතික්කමෝ. විරාගෝ කියලා කියන්නේ වෙන්වීමනේ. වෙන්වන්නේ ඇයි යමකින්? ඒකට පිළිකුල් කරලා එහෙම නැත්නම් ඒ ඉක්මවීමන්නේ. ඉක්මවීම කියලා කියනවා. එතකොට පිළිකුල් කිරීම නැත්නම් ඉක්මවීම.
කුබින්න මාන්තර. ඒතර පීතිය මේතර පීතියාච කියලා විරාගා කියලා. ඒතර ච දාලා තියෙන පීතියයි විරාගයි කියන එකේ ච දාලා තියෙන මොකද්ද කියලා. කුබින්න මාන්තරා ච සාද්දු. ඒ පීති කියන එකයි විරාග කියන එකයි අතර. කුබින්න මාන්තරා කියන්නේ ඒ දෙක අතර ච සාද්දෝ සම්පින්ඩනාත්තු. ච සාද්දේ එකතු කිරීම අර්ථය, පිඬු කිරීම අර්ථය. ප්‍රීතිය ඉක්මවීමෙන් විරාගයේ ප්‍රීතිය ඉක්මවීමෙන් ප්‍රීතියද ඉක්මවීමෙන් ප්‍රීතියාච විරාග. සෝයි උපසම සම්පින්ඩේති. එතකොට ඒකත් මේ සංසිඳීම කියන එක එකත් එක්කලා එක පිඬු කරනවා. ප්‍රීතියාච විරාගා උපසම කියලා ගන්නවා. ප්‍රීතිය දුරු කිරීමෙන් සංසිඳීමද ඇති ආන්නේ විදියට. ඔය විතක්ක විචාරං උපසමං කියලා තියෙනවා. ප්‍රීතිය දුරු කිරීමෙන් විතක්ක විචාරය සංසිඳු වීමෙන්. ද්විතිය ධානය කියන්නේ ඒකයි. සංසිඳු වීමෙන් ඒ ඉවත් වීම කියන එක තමයි. තත්ත යදා උපසම මේව සම්පින්දේති. එතනදි ගන්නවා අර ප්‍රීතියාච විරාගා කියන එකත් එක්කලා ඒ උපසම කියන පිඬු කරයිද තදා එතනදී ප්‍රීතියාච විරාගා ප්‍රීතිය දුරු කිරීමෙන් කිංච භීයෝ. මෙතන ගොඩක් ලොකු අර්ථයක් කියනවා දානවා. එතකොට කියනවා උපසමාච උපසමා කියලා සංසිඳු වීමෙන් කියලා ගන්නට කියලා. මේකේ කියන අර්ථය ඒකයි කියන්නේ. ගොඩාක් දේවල්ද කියන්නේ කියලා. කිංච භීයෝ ගොඩාක් දෙක නැත්නම් මෙහෙම කියනවා. ගොඩාක් මේ දුරු කිරීමෙන්ද සංසිඳු වීමෙන්ද කියලා. ආන්නේ අර්ථය කියන්නේ. උපසමා කියලා යෙදීම දැනගන්න කියලා කියනවා. ඒවයි පාළි නිපාත පදනේ. කිංච භීයෝ කියලා කියන්නේ. ඉමිස්සාච යෝජනාය විරාගෝ jigucchanattho හෝති. ඒතර මෙන්න මේ තැනදී කියලා කියනවා මේ යෙදීමෙහිදී විරාගය පිළිකුල් අර්ථයක් ගන්නවා. එතකොට දුරු කරන්නේ ඒ නිසා එතකොට පිළිකුල් කරනවා කියන්නේ චී කියනවා නෙවෙයි. ධානලාභය ප්‍රථම ධ්‍යානට ආවට පස්සේ ප්‍රථම මේ කාමයන් පිළිකුල් කරනවා. ද්විතිය ධ්‍යානට ආවට පස්සේ ප්‍රථම ධ්‍යානයේ තියෙන ඒවා ඕලාරික නිසා ඒවා පිළිකුල් කරනවා. ඒ ප්‍රතික්ෂේප කරනවා කියන එකයි. තස්මා පීතියාච jigucchanaච උපසමාතර කියන තර ප්‍රීතියට පිළිකුල් කිරීමෙන් සංසිඳු වීමෙන් කියලා අර්ථය දැනගන්න කියලා කියනවා. යදාපන විතක්ක ਵਿਚාරෝපසමං සම්පින්ඩේති. අර කියන්නේ යම් තැනකදී අපට කියනවානේ විතර්කයයි ਵਿਚාරයයි සංසිඳීම කියලා. ඒත් එහෙමනේ විතර්කයයි ਵਿਚාරයයි. විතක්කෝච ਵਿਚාරෝච උපසම. ඒකල පිටු කරනවා. ඒ දෙක විතර්ක ਵਿਚාර දෙකම පිටු කරනවා. චනිපාතය අයින් කරලා දානවා. තදා පීතියාච විරාගා කිංච විතර ප්‍රීතියත් ඉක්මවීමෙන් කියලා කියනකොට මේ තෘතිය ධානයේදී ඒක කොහොමද කියලා අහනවා. ඒකේ தත්ත්වය කොහොමද අහනවා. ගොඩක් ඈ විතක්ක ਵਿਚාරාණං උපසම විතර්ක ਵਿਚාර ඉක්මවීමෙන් යයි මෙන්න මේ විදිහට යෙදීම දැනගන්න කියලා කියනවා. පීතියාච විරාගා. ඒ විදිහට දැනගන්න. විතක්ක ਵਿਚාරාණං උපසම පීතියාච විරාගා උපසම. ආන්නේ විදිහට දැනගන්න කියලා කියනවා. ඉමිස්සාච යෝජනාය විරාගෝ සමතික්කමනත්ව. මෙතනත් ගත්තට පස්සේ ඒ විරාගයේ කියන ඉක්මවනවා කියන අර්ථය තමයි කියන්නේ. තස්මා පීතියාච සමතික්කම. ඔය කියන්නේ විතක්ක ਵਿਚාරාණ සමතික්කම ඒකටම දාගන්න පුළුවන්. පීතියාච සමතික්කම. තෘතිය ධ්‍යානට එනකොට ප්‍රීතියත් ඉක්මවීමෙන් විතක්ක ਵਿਚාරත් ඉක්මවීමෙන් කියලා අර්ථය දැනගන්න කියලා කියනවා. කාමං ඒකාන්තයෙන්ම ඒතේ මේ විතක්ක ਵਿਚාර ဒုတိ ය ධානයේදීම සංසිඳිනවා. ඉමස්සපන ඥානස්ස මග්ග පරිදීපනත්තං වන්න භනනත්තං චේතං උත්තං. එතකොට මේක කියනවා මේ කියන ධානයේහි මාර්ගය ධාන මාර්ගය ප්‍රකට කිරීම සඳහා ඒ වගේම වර්ණනාව කීම සඳහා මේක කියන්නේ කියලා කියනවා. එතකොට අර අනාගාමී වෙන තත්ත්වයටපත් වුණාට පස්සෙත් කියන්නේ තින්නම් සංයෝජනාන සමතික්කමා කියනවනේ. එතකොට දැන් තුන්දහම් යෝජන දුරු කරේ දෙයනේ ප්‍රථම මාර්ගයේදීමයි. නමුත් අරකේ වර්ණාව කියන්නේ ගියාට පස්සේ කියනවා එතකොට. දැන් කෙනෙකුට වර්ණාව කියන්නේ ගියාට පස්සේ පොත්වල තියෙන්නේ මුලින් ගත්ත ශාස්ත්‍රපති උපාධිය ඉඳලා අන්තිමට අග්‍රමහා පඬිතු උපාධිය දක්වාම ඔක්කොම ටික දානවා. ඒක ලැබලා දැන් ගොඩක් කාල. නමුත් ඒ ටික ඔක්කොම දානවා. නේද?
ශාස්ත්‍රපති, විද්‍යානීති, ශාස්ත්‍රීය, අධ්‍යාපනපති, දර්ශනපති, විශාරද, ආචාර්ය, මහාචාර්ය, ज्येष्ठ මහාචාර්ය, විඥාපිත ज्येष्ठ මහාචාර්ය දැනගන්න නැද්ද තියන. ඒ වගේ ඔක්කොම ටික දානවා එතකොට එතෙන් වලට ගන්නකොට. දාගෙන මම ඒ වගේ තමයි අතට වර්ණාව කියන්න ඕන පස්සේ. ඒ වුණාට දැන් ත්‍රිපිටකාචාර්ය කියවට මේ කාලේ පිළිගැනීමක් නැහැ නේද? භික්ෂුන් වහන්සේලාට තියෙන්න ඕනේ ඒකමනේ. නමුත් ඒක පිළිබඳව මේ නෑ භික්ෂුන් වහන්සේලාට එහෙම පිළිගැනීමක් නෑ. හරි පුදුමයි. ඒවට නිඳා කරන්නේ භික්ෂුන් වහන්සේලාමයි. ත්‍රිපිටකාචාර්යකත් ඕනෑනේ නෑ. ඒ වුණත් ඉතින් එහෙම භික්ෂුන් වහන්සේලාගේ උපාධියක් දානවා නම් භික්ෂුන් වහන්සේ නමකට ගෞරවණීය ඒක තමයි. ත්‍රිපිටකාචාර්ය, කර්මස්ථානාචාර්ය ඒවනේ භික්ෂුන් වහන්සේ නමකගේ උතුම්කම දක්වන. නමුත් ඒවා මොකක්වත් නැහැ. භික්ෂුන් වහන්සේට දාන්නේතර බාහිර විෂයක් කියන ගත්ත එකෙන් මහාචාර්ය නම් මහාචාර්ය. ඉතින් මිනිස්සු හිතන මහාචාර්ය හාමුදුරු කෙනෙක්ගේ බණ කිව්වේ. අනේ ඉතින් මේ මහාචාර්ය හාමුදුරුවෝ දන්නේ නැහැ නේ උනාට. පරාජික හතරවත් දන්නේ නැහැ. යෝගන විකෝ ගාමාවාර අඤ්ඤාවා අදින්නාන්තේ සංකාතං චෝරෝපෙය්‍ය. ඕ මහාචාර්ය හාමුදුරු කෙනෙක් පාමොක්කු දෙසනවා. යෝගන විකෝ ගාමාවා අරඤ්ඤාවා අදින්නාන්තේ සංකාතං ආදීයේ මේ ජීවිත නෑ අරක මිනි මනුෂ්‍ය ඝාතනය කිය. යෝගන බික්කෝ ඥාන සංචිච්ච මනුෂ්‍ය විග්‍රහ ජීවිතා චෝරෝපේ යානාරි. ඒක කියන්නේ යෝගන බික්කෝ ඥාන සංචිච්ච මනුෂ්‍ය විග්‍රහ ජීවිතා චෝරෝපේ. වෝරෝපේ කියන එක දන්නේ. හැබැයි මහාචාර්ය. පාමොක්කු දෙසනවා. ඉතින් මහාචාර්ය හාමුදුරුවෝ. මහාචාර්ය හාමුදුරුවෝ හැබැයි පරාජිකා වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. හාමුදුරු කෙනෙක් සිවුරෙන් එන දවස් 7ක් හිටියනම් පරාජිකා වෙනවා. හැබැයි මහාචාර්ය. ඉතින් මිනිස්සු බලනවා අප්පා මහාචාර්ය හාමුදුරු කෙනෙක් බණ කිව්වේ. කියලා. ඒ මහාචාර්යකම රේරුකාණ චන්දිවර නායක හාමුදුරන් නම් උන්වහන්සේ කවුරක්වත් දුන්නේ කන්නේ උන්වහන්සේගේ ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව තිබුණු මහාචාර්යකම නිසා මහාචාර්ය. අන්න මහාචාර්ය. නියම මහාචාර්ය. ඒ කියන්නේ හාමුදුරු කෙනෙකුට ගැලපෙන එක ඒක තමයි මහාචාර්ය. වෙන බාහිර විෂය කියන හාමුදුරු කෙනෙක් මුලට දාගෙන මහාචාර්ය කියන එක ආචාර්ය කියන එක ඒක මිනිස්සු මානිනවා නම් මේ හාමුදුරන්ගේ ත්‍රිපිටක ධර්මඥානය භාවනාඥානය තියෙන මට්ටමට ඕක තරම් ගොංකමක් තවත් තියෙනවා. භාෂා පිළිබඳව නම් ඉතින් වැදගත්කමක් තියෙනවා නේද? මොකද මේ බුදුරජාණන් වහන්සේ පාලි භාෂාවෙන් ධර්ම දේශනා කළේ භාෂා පිළිබඳ විවිධ භාෂා වලින් දේශනා කරන එක කොච්චර හොඳ කියලා අපිට මම අර දසක් තෝරලා දුන්නේ. අර ආගම කියන එකට ඉතින් ලොකු ඔට්ටුවක් තියෙනවානේ. බුද්ධ මේ බුදුදහම ආගමක් නෙවෙයි. මේක දර්ශනයක්. අනිත් ආගම් වලට ගැලපෙනවා කියලා. අන්න බලන්න ඒකේ අර කිරින්දි හාමුදුරුවෝ කියන විදිහට කොච්චර ඒක වැදගත්ද වෙනත් භාෂා ඉගෙනගෙන තියෙන එක. එසා තෝරන්නේ රිලිජෝ කියන ලතින් භාෂාවේ වචනේ තියෙන්නේ බැඳීම කියන එක බයින්ඩින් කියලා කියනවා. රිලිජන් කියන එකේ ඒ ඉංග්‍රීසි වචනේ හැදලා තියෙන්නේ ඒ ලතින් භාෂාවේ වචනේ මුල් කරගෙන. ඒ ධාතුව මුල් කරගෙන. එතකොට එහෙම ආවට පස්සේ බැඳීම කියන අර්ථය බයින්ඩින් කියන එක ගැලපෙනවා. ඉතින් උන්වහන්සේ තෝරන එතකොට බුද්ධ ආගමට බැඳීම කියන එක ආගම කියන එක පාලි ක්‍රමයට සංස්කෘත ක්‍රමයට සිංහල ක්‍රමයට ආගම කියන එක ගැලපෙනවා. හැබැයි ආගම කියන එකට ඉංග්‍රීසි භාෂාවට ලැතින් භාෂාවෙන් රිලිජෝ කියන එකෙන් ඇවිල්ලා තියෙන එක කෙලින්ම මෙතන බුද්ධ ආගම කියන එකට රිලිජන් කියලා දාපු ගමන් බුද්දිස්ට් රිලිජන් කියලා දාපු ගමන් සම්පූර්ණ වැරදි. ඉතින් ඔන්න ඕකෙල්ලගෙන තමයි හාමුදුරුවෝ කියන්නේ මේ ආගම කියන එක බුද්ධ ආගමට ගැලපෙන්නේ බුදුදහම දර්ශනයක් කියලා. හාමුදුරුවෝ පොතුත් ලියනවා. ඒ දැන් පාලි භාෂාවෙන් අපට තෝරන්නේ අර විදිහට ආගමිස්සන්ති අත්තත පරත්තාදේ වේතේනාති. ආගත ආගම ධාරෝ. එතන ආගම කියලා කියන්නේ දීඝාගම, මජ්ක්‍ධිම ආගම ආදී වශයෙන් දීඝනිකාය ආදී මේ පංචනිකායට ආගම කියලා යදිනවා. නිකාය කියනට ආගම කියන එක පරයය වචනයක්. ඒ අර්ථයෙන් ගත්තට පස්සේ ගැලපෙනවා. හැබැයි ඒක කෙලින්ම අර ඉංග්‍රීසි වචනයත් එක්ක දාගන්න ගියාට පස්සේ ගැලපෙන්නේ නැහැ. එහෙනම් බුදුදහමට වෙන මොකක් හරි වචනයක් එකෙන් හදන්නට වෙනවා. ඒක ආගම කියන එක නැත්තම් ආගම රිලිජන් කියන එකේ අර්ථ කීපයක් දෙන්න ඕනේ. ඒක වචනේ අර්ථ කීපයක් තියෙනවනේ. එතන බැඳීම කියලා ගන්නට පුළුවන්, විශ්වාසය කියලා ගන්නට පුළුවන්, අවබෝධය කියලා ගන්නට පුළුවන්. අන්න ඒ අර්ථයෙන් ගත්තම
ඒක වචනේ අර්ථ වල තරම් තියෙනවනේ. හැබැයි රිලිජන් කියන එකේ අර්ථ කොහොමද දීලා තියෙන්නේ? ඒක පොඩ ඩික්ෂනරි එකක් කරන් බලන්නට ඕනේ. මම කුටියට ගිහලා අරන් එන්නකෝ අර අපි අර මේ අර ඔන්ලයින් අර වැඩසටහන බහුසෙත් ඒක කරන්නේ. මේ ලොකු පොත අරන් ඉන්නකෝ ඒ පොතක් තියෙනවා ඇතුලේ. බලන්න ඒක චුට්ටක් බැලුවා නම් හරි. රිලිජන් කියන්නේ මොකද මේ මානසිකරම හත්රුව ටිකක් දන්නවනේ. ඒ නිසා සමහර වෙලාවට ඒක අර්ථ කීපයක් දීලා ඇති. රිලිජන් කියන එකට අර්ථ. අන්න ඒ නිසා ඒක අර භාෂා කියන්නේ බාහිර වෙන ශාස්ත්‍ර නෙවෙයි. භාෂා රසක් ඉගෙනගෙන තියෙන එක ඉතා වටිනවා. මොකද භාෂාවෙන් භාෂාවට සංසන්දනය කරලා ඒ භාෂාව දන්න අයට පැහැදිලිව මෙන්න මේ අර්ථයයි මෙතෙන් ගැලපෙන්නේ කියන එක දීලා උගන්වන්න පුළුවන්. නැත්නම් උදේක්ම මෙතනින් ආගම කියන එකට පරිවර්තන හරි පැත්තෙන් රිලිජන් ගත්තා. රිලිජන් එක තෝරන්න ගියාම රිලිජන් කියන්නේ බයින්ඩින් කියන එක. ඒකේ ඉතිහාසය හොයාගෙන යනකොට පද නිරුක්ති හොයාගෙන යනකොට ඒතර අනිත් ආගම් වලට ගැලපෙනවා. බුද්ධ ආගමට ගැලපෙන්නේ නැහැ. බුදුදහමේ බැඳීම් එපා කියලානේ සබ්බං චින්දති බන්ධනං කියලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේකවත් බැඳීමක් නැහැ අපට. අන්න ඒකයි.